right ඊට පස්සේදී නිවැරදි hello 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 ඊට පස්සේදී මේකිනුම් සමීකරණ ආදායම් සමීකරණය කියනවා ලාභ සමීකරණය කියනවා මේ සමීකරණ ගලපන්නේ කොහොමද ඒක නන්දිනික් කියන්න අපිට මේ සමීකරණ ගලපන්නේ කොහොමද ආදායම් සමීකරණ වල ලාභ සමීකරණය කියනවා ඒක ගලපන්නේ කොහොමද වත්කම් වැඩි වෙනවා මේ මුදල් කියලා 45000ක හරි 30000කින් තොගේ අඩු වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ ඒක දන්නේ නැස හිමිකමටද ගලපන්නේ ආදායමටද කියන තේරෙන්නේ අපි කතා කරන්නේ නේද ඒවා මට කියන්න චලිදු ඉන්නව චලිදු මට චලිදු කියන්න වත්කම් අඩු වෙනවා 30000 වත්කම් අඩු වෙනවා 30000ක් හරි අනලිවා වත්කම් මොකක්ද චලිදු තොග හරි අනලිවා මුදල් වත්කම් වැඩි වෙනවා 45000 හරි ඊට පස්සේ ආදායම් වැඩි වෙනවා 45000 හරි හරි වියදම් අඩු වෙනවා 30000 වියදම් කීයද වියදම් 30000කින් අඩු මෙහෙම ඒක හරිද අනිත් උත්තරේ මඩ මේක හරිද හරි ඕ නිවැරදි නිවැරදි අපි ආදියා ගන්න මේ ගණදිනු ගලපගෙන යෑමේදී මෙතන දැන් අතරම වියදමක් 30000 අපි අඩු කරාට ඒක වියදමක් නිසා අඩු වුණා වියදමක් නිසා අපි අඩු කරා හොඳේ ඇයි මේ 45000 ආදායමට ඒ ආදායම උත්පාදනය කරන්න දායක වුණු වියදම 30000යි right ඒ දායක වුණු වියදම 30000යි එතකොට ඇත්තටම අපි මෙතන ලාභය ගන්න ඕන නිසා 45000 30000 අඩු කරා නැත්නම් ඇත්තටම වියදමක් වැඩි වීමක් තමයි සිද්ධ වුනේ හරි මෙතන සුද්ධ බලපෑම 15000යි මෙතන සුද්ධ බලපෑම 15000යි
right? ඔච්චරයි. ඔව් මේ ආදායම් සහ වියදම් වලින් ශුද්ධ බලපෑම අවසානයේදී ලාභය හෝ අලාභය වෙලා හිමිකමට එකතු වෙනවා. මේ ආදායමේ සහ වියදමේ ශුද්ධ බලපෑම ලාභය හෝ අලාභය වෙලා ආදායමේ හා වියදමේ ශුද්ධ බලපෑම ලාභය හෝ අලාභය වෙලා හිමිකමට එකතු වෙනවා. අපි මේවා කතා කරලා නැද්ද කියන්නකෝ. අපි කතා කරලා නැද්ද මේක? ළමයි කතා කරන්න. දැන් මේ 45000ක ආදායමක් උත්පාදනය කරන්න දායක උනේ 30000ක වියදමක්. මොකද මේ 45000 ආදායම උත්පාදනය කරේ 30000ක් වටිනා බඩු විකුණලා. ඒ 30000ක් වටිනා බඩු අපි මිලදී අරගත්ත බඩු. අපේ වියදමක්. right? අදාළ කාලච්ඡේදය අවසානයේ ආදායම් සහ වියදම් ගැලපිලා හිමිකමට අපි ගලපනවා ලාභයක් හෝ අලාභයක් වශයෙන්. right? අපිට ඕනනම් පුළුවන් මේ 45000 ධන වශයෙන් දාලා සියලුම ගනුදෙනු ටික ගැලපීම් කරන්න. තියෙන ඔක්කොම ගනුදෙනු ටික ගැලපීම් කරන්න. ගැලපීම් කළා ආදායම් ටික වෙනමයි වියදම් ටික වෙනමයි ගන්නවා. ආදායම් ටික වෙනමයි වියදම් ටික වෙනමයි ගන්නවා. ආදායම් ටික වෙනමයි වියදම් ටික වෙනමයි අරගෙන ආදායමේ වියදම අඩු කළා ලාභය හෝ අලාභය හොයලා ඒක හිමිකම් වලට ගලපනවා. එදා අපි කරා විභාග ගානක්. ඒ විභාග ගානේ වියදම් වැඩි වෙන හැම අවස්ථාවකම අපි ධන දාගෙන ගියේ. මතකද නැද්ද? මතකද නැද්ද කියන්නකෝ. නන්දිනි අපි මෙහෙම ගණන් කරේ නැද්ද? චතුර ඔය ඉන්නවද? චතුර මෙහෙම ගණන් අපි කරාද නැද්ද මේ වගේ ගණන්? दुशान 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 මෙහෙම ගණන් අපි කරාද නැද්ද? මං කිව්වා වියදම් වැඩි වෙන අවස්ථාවකදීම ධන දාගෙන යන්න කියලා. ගැටලුවක් නැහැ කියලා මං කිව්වා. අවසානයේ ආදායම් සහ වියදම් වියදම අඩු කළා ශුද්ධ බලපෑම තමයි හිමිකමට ගෙනල්ලා එකතු කරන්න කියලා මං කිව්වා. මම මේක මතක් කරේ මේ අවස්ථා දෙක මට එක වෙලාවෙ කියලා දෙන්න අවශ්‍ය වුණා. ඒකයි මම මේක එකපාරට අදලා ගත්තේ. දැන් බලන්න මෙතන මේවත් වෙනස්ුන්නේ නැහැ. මෙතන ලාභය හොයලා ඒ ලාභය හිමිකමට ඇඩ්ජස්ට් කරා. ගැලපුවා. මේ ආදායම් සමීකරණය වෙන ලාභ සමීකරණයේදී ආදායම් සහ වියදම් වෙනම පෙන්නුවා. ආදායම් සහ වියදම් වෙනම පෙන්නුවා. right? ආදායම් සහ වියදම් වල වෙනම කොලම්ස් වෙනම තීරු ගත්තා. right? දිල්ෂිකා අපි කතා කරන්නේ මේවා. ඔව්. ඔයාලා කොහොම සබ්ජෙක්ට් නැතුව ඉන්නකොට නිකන් මන්නේ අවුල් වෙනවා හොඳ. හරි. මේක ලියා ගන්නකෝ.
අශෙන් ඕකේ යා අශෙන් මයික් එක ඔන් වුණා කියලා දෙනවා. ඕකේ no problem. මේකට කියනවා ශේෂ පත්‍ර සමීකරණය. මේකට කියනවා ආදායම් සමීකරණය නැත්නම් ලාභ සමීකරණය. right? ඔය දෙකටම අපි ගලපුවා. ඕකේ කිසලා මේ කමන්නේ ඉස්සරට පව කට්ටයක් කියනවා කමන්නේ ඉස්සර ඔන්ලා අපිත් එක්ක ඉන්න වීඩියෝ එක දානවනේ පැටලුවක් නැහැ. හරි මම බෝඩ් එක අහන්නද? මම බෝඩ් එක අහන්නද? සතුටක් නෑ. හරි. නන්දිනි මම බෝඩ් එක අහන්නද? ඔව් සර්. නන්දිනි අද රොනීෂා නෑනේ. මේ සර් කියන්නේ මට චුට්ටක් මේ අර ආදායමෙන් වියදම අඩු කරා මෙතන මේ ධන 30000ක් දැම්මේ සර්. කො එතන ඊට පස්සේ මේ හිමිකමට යන මොකක් හරි හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ නේ ආපහු නේද? නෑ හිමිකමට අප බලපෑමක් කියන්නේ මෙතන මේ දෙකේ net සුද්ධ බලපෑම අපි අදාළ ගණුදෙනු දැන් අපි ගණුදෙනු එකයිනේ මම ගත්තේ. දැන් තව ගණුදෙනු තියෙනවනේ ගානේ. අපි සමය විභාග ගානේ එහෙමයිනේ. ඒ සියලුම සුද්ධ බලපෑම් ටික තමයි අවසානයේදී හිමිකමට ඇඩ් කරලා අපි balance කරන්නේ. දැන් ආදායම් සමීකරණ වශයෙන් අපි ආදායම් සමීකරණයත් එක්ක වැඩ කරද්දී හිමිකමට සම්බන්ධ ගනුදෙනු විදිහට අපි ඍජුව මේ සමීකරණයට දාන්නේ අතිරේක ප්‍රාර්ථනා දීම් සහ ගණිලි. එතකොට ලාභයක් භාණ්ඩ විකිණීම තුලින් ලැබෙන ලාභ මේ ආකාරයෙන් පෙන්නලා අවසානයේදී ආදායම් තීරු වෙනවා වියදම් තීරු වෙනවා අරගෙන ඒ දෙකෙන් ආදායමයි වියදම අඩු කරලා ලාභයක් වෙන ලාභය හෝ අලාභය ලාභයක් නම් හිමිකමට එකතු කරනවා අලාභයක් නම් හිමිකමෙන් අඩු කරනවා. පැහැදිලිද? සර් එතන ධන මේ 45000යි මේ ධන 30000යි තියෙන්නේ. ඔව්. එතකොට ඒකේ අවසානයේට ගන්නෙ මේ
45,000න් 30,000 අඩු කළාද නැත්නම් එකතු කිරීමක්? මෙහෙමයි මේ තනි ගණනයක් වශයෙන් ගත්තොත් 45,000න් 30,000 අඩු කරලා එන්න ඕනේ. හොඳයි. තනියක් වශයෙන් ගත්තොත් කොහොමද? රයිට්. නමුත් මම මේක ධනය කියලා අය දන්නවද? ඔයාලා මේ තව ගණන් දෙකක් ගලපනවනේ. ඔව්. ඒතකොට ආදායම් ටික වෙනම එකතු කරනවා ඔයාලා එහෙම කරලා. යටින්. වියදම් ටික ඔයාලා අදින් එකතු කරනවා. ඒකවල මේකෙන් මේක අඩු කරන්නේ ඔයාලා. හරිද? අන්තිමට හරි සර් හරි. ඇත්තටම දැන් මේ 30000ක දැන් මෙතනින් ආදායම වියදම අඩු කළා තමයි ලාභය හොයන්නේ. මේක තමයි සමීකරණයේ ෆෝමැට් එක. හොඳයි. මේ තමයි සමීකරණ නිවැරදි ෆෝමැට් එක සමීකරණේ මේක. right? අපි මේ නිවැරදි ෆෝමැට් එක ක්‍රියාත්මක කරන්නේ අවසානයේදී. sorry මම පේන්නේ නැහැ නේ. නිවැරදි ෆෝමැට් එක ක්‍රියාත්මක කරන්නේ අවසානයේදී. ආදායම් ටික ඔක්කොම මෙතෙන්ට එකතු ගන්නවා. වියදම් ටික එකතු ඔක්කොම මෙතෙන්ට ගන්නවා. පස්සේ ආදායම වියදම අඩු කරනවා. ඒ නිවැරදි ෆෝමැට් එක ක්‍රියාත්මක කරන්නේ අවසානයේදී. ඒ අඩු කරලා ඒ වෙනස එනෝනේ බලපෑම වෙනස ඒක තමයි අපි හිමිකමට ඇඩ්ජස්ට් කරන්නේ. හිමිකමට. සර් එතකොට ගනුදෙනු ගොඩක් නැති වෙලාවක දැන් MCQ එකක වගේ ප්‍රශ්නයක් මෙහෙම ආවොත් තනි ගනුදෙනුවක් වගේ තිබ්බොත් ඍණ දාලා 30,000 දැම්මට කමක් නැහැ නෑ එපා ඒත් පුළුවන් නේ කරන්න. ඒත් 45,000 වෙන පේනවා 45,000 ධන 30,000 මේවට යටින් ටෝටල් කරා 45,000 30,000 අඩු කළා ලාභ වෙනම හෙව්වයි 15,000 ඇඩ් කරා මෙතෙන්ට. ඇඩ් කරලා සමීකරණ බැලන්ස් කරලා වෙන්නන්නේ. වත්කම් පැත්ත හිමිකම් පැත්ත. ඒත් එක ගන්න පුළුවන්. හරි සර්. ඇත්තටම දැන් ආදායයෙන් වියදම අඩු කළා තමයි ලාභය හොයන්නේ. දැන් මෙතෙන්දී 45,000 ආදායමක් එනවත් එක්කම 30,000ක වියදමකුත් වැඩි වුණා. ඇයි හේතුව? වැඩිුණයි කියන්නේ අර මේ 30,000 මේ තොගය වත්කමක් වශයෙන් තිබ්බ තොගය වියදමක් විදිහට අඳුනගත්තා. ළමයි ඒ පොයින්ට් එක තේරුම් ගන්න. වත්කමක් වියදමක් බවට පත් වෙනවා. මොකද්ද වත්කම තොගය? ඒක වියදමක් බවට පත් වෙන්නේ මොන අවස්ථාවේද? තොගය කියන වත්කම වියදමක් බවට පත් වෙන මොන අවස්ථාවේද? විකුණන අවස්ථාව. ඔව් විකුණන අවස්ථාව. විකුණුවට පස්සේදී. ඒක වත්කමක් වශයෙන් තියෙද්දි කිව්වා තොගය කියලා. ඒක විකුණනට පස්සේ අපි කිව්වා ගැනුම් කියලා. right? ඔන්න දැන් මම මේ වහන්නද? හරි. හරි. අර ඊළඟ පොයින්ට් එක. මම සියුම් කාරණා මේවා මේ තියරියත් එක ලොකෝට ප්‍රැක්ටිස් එකක් ඕනේ. ප්‍රැක්ටිස් එකත් එක තමයි ඔළුවට යන්නේ මේ. හොඳ. ඔන්න කැලෙන්ඩර් එක හිටියා. අපි ගමු බෑග්. පාසල් බෑග් අලිකන වෙලෙන්දේ. පාසල් බෑග් 10ක්. එකක් රුපියල් 1000 ගානේ මිලදීගෙන in bag 7ක් එකක් රුපියල් 1500 ගානේ විකුණන ලදී. ලාභය ගණනය කරන්න.
ලාභය ගණනය කරන්න. අර හැම උත්තරේම ටක් ගාලා මම ටෙක්ස්ට් කරලා එවන්න. හරි මට චලෙන්දු කිසර අසින්දු උත්තර බලන්න මට උත්තර වල තියෙන තුන් දෙනයි ඉතින් ඔය සද්දයක්වත් නැහැ. හරි බලන්න අපි දැන් ලාභය ගන්න කොහොමද? ආදායම වෙන වියදම බොම් පැහැදිලිනේ. ඒකෙන් right අපි දන්නවා ආදායම ඔන්න ඕකනේ ලාභය වෙන විදිය. එතකොට එකම ආදායම බෑග් 7යි 1500 ගන්න. alright මට answers කට්ටිය වල sorry මේ මගේ හයිඩ්ලා දීපේ. ආදායම
4.0 4.0 4.5 ඉතුරු වෙනවා 4.10 right 10500ක විකුණුම් ආදායමක් උත්පාදනය කරන්න දායක වෙච්ච වියදම කීයේ අපි ගත්ත බෑග් කීයක් ගත්තා 7000 ඔව් පැහැදිලිම 7000 අපි හොයමු ඒක බලන්න අපි බෑග් කීයක් ගත්තද අපි මේ විකුණුම් ආදායම උත්පාදනය කරන්න දායක වෙච්ච වියදමට කියනවා විකුණුම් පිරිවැය කියලා. අඩු කළා විකුණුම් පිරිවැය. මේ 10500 ආදායමේ පිරිවැය. විකුණු බඩුවල පිරිවැය. විකුණුම් පිරිවැය. අපි හොයමු එක ඔක්කොම රුපියල් බෑග් 10ක් ගත්තා 1000 ගානේ රුපියල් 10000ක බෑග් ගත්තා අවසාන තොගයක් තියෙනවා අවසාන තොගයක් තියෙනවා අවසාන තොගේ කියන බෑග් 10ක් ගත්තට 7යි විකුණුනේ. එහෙනම් බෑග් 3ක් ඉතුරුයි. ඒ බෑග් 3 ආවේ කොහොමද? 10 අඩු කිරීම 7. 10 අඩු කිරීම 7. ගත්තේ කිව්ද බෑග් එකක් රුපියල් 1000 ගන්න. right? එහෙනම් අවසාන තොගය 3000යි 10000න් 3000ක් ගියාම 7000යි එහෙනම් විකුණුම් පිරිවැය කීයද 7000යි විකුණුම් පිරිවැය අඩු කරනවා විකුණුම් පිරිවැය 7000 මේකට තමයි කියන්නේ අපි යන ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරලා පස්සේ මූලික පිරිවැය අපේ ප්‍රධාන විකුණුම් වල පිරිවැය අඩු කරලා පස්සේ උත්තරේ මොකක්ද දෙන්නේ? ධන ලාභය. නැත්නම් ලාභය. සමාන රුපියල් 3500. right 3500. බහුතරයක් උත්තරේ වල තිබ්බා. දැන් ළමයි බලන්න මේ එකම තව දෙයක් කියනවා මට ඔයාලට. ළමයි ඔයාලගේ විභාගයේ ඔය මේ කෝස් එකේ අවසානයේදී ඔයාලා වෙළඳ ගිණුමේ කියලා හදනව නේද? මේ දින සම්පූර්ණයෙන් වෙළඳ ගිණුම. මේ දින සම්පූර්ණයෙන් වෙළඳ ගිණුම. වෙළඳ ගිණුමේ හොයන ධන ලාභය මේ දින සම්පූර්ණයෙන් වෙළඳ ගිණුම. ඔයාලා ආදායම් ප්‍රකාශනයේ උඩ කෑල්ල. ආදායම් ප්‍රකාශනයේ උඩ කෑල්ල වෙළඳ ගිණුම. හරිද? දැන් බලන්න අපි මං කිව්වා දිත්ත සටහන් වලට එද්දී අපි කතා කරා දිත්ත සටහන් මූල ධර්මයේදී දිත්ත සටහන් න්‍යායයේදී විකුණුම් කියන්නේ ගැනුම් කියන්නේ විකුණුම් කියන්නේ මොකද්ද? දිත්ත සටහන් න්‍යායයේදී විකුණුම් කියන්නේ මොකද්ද? ආදායම. බොහොම හොඳයි. ආදායම. ගැනුම් කියන්නේ වියදම. වියදම.
හරි. දැන් මේ තියෙන ඒ ගැනුම් තමයි මේ ගැනුම්. තමයි දැන් බලන්න. හරිද? මේ ලියා ගන්න ඕනේ ඉස්සෙල්ලා. හරි. මම බෝඩ් එක මකන්නද? हाँ सर හරි. තමයි තව වැදගත් පොයින්ට් එකක් මම කියන්නේ අහගෙන කල්පනාවෙන් අහන් ඉන්න. දැන් අපි විත්තරහන් න්‍යායයේදී විකුණුම් කියන්නේ ආදායමක් ගැනුම් කියන්නේ වියදම. හරිද? අපි හිතමු රුපියල් 45000ක බාණ්ඩ නැවත විකුණන්න හොඳයි. ආපහු විකුණන්න. අපිට මුදලට ගත්තා. අදස්ථාවක බාණ්ඩ 45000ක බාණ්ඩ අපිට මුදලට ගත්තා. මට කියන්න ඉස්සරහ මට කියන්න. මොකක්ද ඉස්සරහන? මොකක්ද ඩබල් එන්ට්‍රි එක? මොකක්ද ඉස්සරහන? ගැනුම් ගිණුම හර හරි. උදා ගිණුම බැර බොහොම හොඳයි. කවුද කිව්වේ? නන්දිනි right. very good. ගැනුම් ගිණුම 45000යි. උදා ගිණුම 45000. දිශිකා අයි ගැනුම් ගිණුම හරවුනේ? වියදමක් නිසා. ඔව් වියදමක් වියදම් වැඩි වැඩි වීම. වීම. විතර රූපේ කිව්වත් වියදමක් වැඩි වීම. ඒ මුදල් ගිණුම බැරවුනේ? වත්කම් අඩු වීම. වත්කම් අඩු වීම. බොහොම හොඳයි. විතර රූපේ ඒකයි. හරි. එතකොට ඔයා කාර්ය ඔන්න ගැනුම් ගිණුම ගැහුවා. ඔන්න ගැනුම් ගිණුම. right. එතන මුදල් කියලා ලියලා ගිණුම් දෙක නම් මාරු කරලා ලියන්නේ. ඒවා. හරි. ඔය ආකාරයෙන් තමයි ණයට ගත්තත් මුදලට ගත්තත් ගැනුම් ගිණුමට යනවා. ණයට ගත්තත් මුදලට ගත්තත් ගැනුම් ගිණුමට යනවා. ණයට ගත්තොත් මොකද වෙන්නේ? සඳුනේ ණයට ගත්තොත් මොකක්ද ඉස්සරහට සඳුනේ? ණය හිමියෝ ඔව් ණය හිමියෝ එතකොට බැර වෙනවා. දර වෙනවා. හර වෙන්නේ කොහටද? ගැනුම් ගිණුමම.
ඇයි සඳරි ණය හිමියෝ බැර වෙන්නේ? ණය හිමියෝ කියන්නේ සර් වගකීමක්. හොඳයි. වගකීම වැඩිමින් බැර. විතරෝක බැලුවොත් ගැනුම් ගිණුම හර වෙන වේදමක් නිසා වගකීම් ණය හිමියෝ බැර වෙනවා වගකීම නිසා. එයා ආදී වශයෙන් ළමයි මුදලට ගත්තත් ණයට ගත්තත් ගැනුම් ගිණුම හර වෙනවා. හරි? ගැනුම් ගිණුම හර වෙවි යනවාම. right? දැන් ඔයාලට මම ප්‍රශ්නයක් එන්න ඕන. දැන් සර් කලින් කිව්වනේ මිලදී ගන්න භාණ්ඩ තොග එයා විකුණුවාට පස්සේ විතරයි වියදමක් වෙන්නේ. එතකන් වියදමක් වෙන්නේ නැත්නම් වත්තම වශයෙන් තියෙනවා. දැන් සර් එකපාරට ගැනුම් ගිණුමට දාන්නේ. සර් එකපාරට වියදමක් වශයෙන් හඳුනාගෙනනේ. සර් කලින් කිව්ව බොරුවන්නේ. ඒ ඔයාලට හිතෙන්න ඕන. ඔයාලට හිතෙන්න ඕන එකපාරට ගැනුම් ගිණුමට දානවාගෙන එකපාරට වියදමක් වශයෙන් හඳුනාගෙනනේ. ආලමයි. ඔව්. මෙතෙන්දී වියදමක් වශයෙන් හඳුනාගත්තට හරිද? මෙතෙන්දී වියදමක් වශයෙන් හඳුනාගත්තට අපි කිව්වා මම ඔයාලට කිව්වා කලින් ගහපු වෙළඳ ගිණුම ගහපු අවස්ථාවේදී විකුණුම් අපි ලාභය හොයද්දී දල්ලාභය හොයද්දී විකුණුම් ආදායම ගත්ත අපි මොකක්ද? right? ඒ විකුණුම් ආදායම අඩු කරා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය කියන්නේ විකුණු බඩුවල පිරිවැය. ඒ විකුණු බඩුවල පිරිවැය හොයද්දී අපි ගැනුම් වලින් අඩු කරා මොකද්ද? අවසාන තොගය. මේ ගැනුම් වලින් අවසාන තොගය අඩු කරාට පස්සේදී ගැනුම් වලින් අවසාන තොගය අඩු කියන්නේ ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනට ඉතිරි වෙලා තියෙන තොගය. ඒ ඉතිරි සමස්ත ගැනුම් වලින් ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනට ඉතිරි වෙලා තියෙන තොගය අඩු කරාට පස්සේදී එන්නේ විකුණු බඩුවල පිරිවැය තමයි. එහෙනම් මේ ගැනුම් වලින් මේ ගැනුම් ගිරීමේ ශේෂය තමයි මේ තියෙන්නේ. right? මේ ගැනුම් ගිරීමේ ශේෂය තමයි මේ තියෙන්නේ. ඒ ශේෂයෙන් අඩු කරන අවසාන දිනට තොගය. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? විකුණුම් පිරිවැය. ගැනුම් වලින් එහෙමයි එකපාරට ගැනුම් ගිරීමට දැම්මට ඒ ගැනුම් වල ශේෂයෙන් අඩු කරන අවසාන තොගය. ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනට අවසාන තොගයේ පිරිවැය හොයලා අපි ඒක අවසාන තොග ගිණුම හර කළා ගැනුම් ගිණුම බැර ගන්නවා. ගැනුම් ගිණුම බැර ගන්නවා කියන්නේ වෙළඳ ගිණුමින් අඩු කරනවා. අන්න එහෙමයි එකපාරට මිලදී ගන්නදී ගැනුම් කියලා අපි වියදමක් වශයෙන් හඳුනාගත්තට අපි අවසාන තොගය ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනට තොගයේ පිරිවැය ගන්නයි කළා ඒ පිරිවැය අවසාන තොග ගිණුමට හර කළා ගැනුම් ගිණුමට බැර ගන්නවා. ගැනුම් ගිණුමට බැර ගන්නවා කියන්නේ වෙළඳ ගිණුමින් අඩු කරනවා කියන එක. අන්න එහෙමයි එකපාරට ගැනුම් ගිණුමට දැම්මට ඒක වියදමක් ඒ සමස්ත ගැනුම් ප්‍රමාණය වියදමක් වශයෙන් හඳුනාගන්නේ නැහැ. අවසාන තොගය අඩු වෙන නිසා අවසාන තොගය අඩුන හැටියෙම විකුණු බඩුවල පිරිවැය විතරයි යන්නේ. මං කිව්ව දෙක කාට තේරුම් නැත්තේ? right? මේක ඔයාලා තාම කපාට රූට් යන එකක් නෑ සමහර විට. නමුත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒක පාට ගැනුම් ගිණුමට දාද්දි කොහොමද ඒක එක පාට විදිහක් වශයෙන් හඳුනා ගන්නව නේද කියලා. නමුත් හඳුනා ගත්තට වෙළඳ ගිණුමේදී
අවසාන තුනට අඩු කරන නිසා මේ සමස්ත ගැනුම් ප්‍රමාණයම ඊළඟ වශයෙන් හඳුනා ගන්නේ නැහැ. නමුත් ගැනුම් කියන්නේ වියදමක්, වියදම් කියන්නේ ආදායමක් කියන තියරිය වෙනස් වෙන්නේ නැහැ කිසිම වෙලාවක. ක්ලියර්? right. හරි. මම ඊළඟ තීරි පාට් එකට යන්න ඊළඟ තීරි පාට් එක නෙවෙයි. මම ඊළඟ කොටසට යන්නද? ගැටලුවක් නැද්ද? ආලමයි? හරි සර්. right. Right. හරි අපි යමු තව ඩබල් එන්ට්‍රි ප්‍රශ්න දෙකකට ද්විත්ව සරහන් න්‍යාය සම්බන්ධ ටික ප්‍රශ්නයක් කතා කරමු. මේ කතා කරපු දේවල් ටිකක් සියුම් කරුණු හරිද? මේ කරුණු හොඳට ධාරණය වෙන්නේ ප්‍රැක්ටිස් එකත් එක්කලා. ඉතින් මම පුළුවන් තරම් ඔයාලට කියන්නේ භාග ප්‍රශ්න දැන් අපි ගෙනුම් කරන සමීකරණය ආශ්‍රයෙන් හුඟක් භාග ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. 2019 දක්වා සාකච්ඡා කරලා තියෙනවා. 2020 සහ 21 තමයි සාකච්ඡා කරන්නේ. 21 තමයි තිබුණේ නැහැ නේ. right? ගෙනුම් කරන සමීකරණ සම්බන්ධයෙන් හුඟක් ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා විභාග ප්‍රශ්න. උදයන්ත කොහොමද ගෙනුම් කරන සමීකරණ පාඩම භාග ප්‍රශ්න try කරාද?
උදයන්ත කොහොමද තත්ත්වය? සඳුනි එක්සෑම් ප්‍රශ්න සඳුනි එක්සෑම් questions try कराද? සඳුනි කොහොමද එක්සෑම් questions try कराද? හංසිකා ඔයාට කොහමද? සඳරි අශේන් පසින්දු නදිනි චාලින්දු දිලිශිකා කිසර එෂාන් ඔයාලා එක්සෑම් ප්‍රශ්න ගන්නවද? කොහොමද? ගැටලු මොහොත් ආවේ නැද්ද? විශාන් කතා කරන්නේ නේද? දිල්ෂිකා ප්‍රශ්න මුකුත් නැද්ද ඔයාලට එක්සෑම් ප්‍රශ්න කරද්දී ප්‍රශ්න මුකුත් ආවේ නැද්ද? අමාරු ඒවා තිබ්බා සර්. ඇයි හේතුව අමාරු වෙන්නේ? අපි නොකරපු පාඩම් වල කැලේ තිබ්බද? එහෙම ඒවා නම් අඩුයි. සමහර ඒවා ඉතින් උත්තර වැරදියට ආවේ. නෑ උත්තර වලදී තාම ගැටලුවක් නැහැ. උත්තරේ ඊට පස්සේ උත්තරේ ක්‍රොස් චෙක් කළා. ඔයා නොදෙ උත්තරේ බලලා නිරන්තරයෙන් එක ගාන අඩුම ගානේ 6-7 සැරයක් හදන්න ගන්න. එකම ගාන. හරි ඊළඟ අපි ඊළඟ පාඩම් වලට යද්දී ආපහු ගෙයුම් ගන්න සමීකරණේ පාස් සේබස් කරන්න තියාගන්න එපා. මේ කියන්නේ මේ හැමෝටම කියන්නේ හොඳ. පාඩම කිව්වලා යද්දිම මේ පාඩම ඉවරයි. ආපහු එක්සෑම් එක කිට්ටු කරලා ගන්න මොඩල් පේපර්ස් තමයි ආපහු. රයිට්? හරි. right දැන් මම ලියනවා ගණුදෙන ටික මට ගණුදෙන වල ඩබල් එන්ට්‍රි එක දිත්ත සරහන ඔයාලා මට කියන්න ඕන දිත්ත රූපයත් එක්කලා right එන්න ගණුදෙනුව right දිත්ත රූපය දිත්ත සටහන එක මට උත්තරේ කියන්න ඕන චලිදු අකාලිය වත්කම් වැඩි වෙනවා වත්කම් අඩු වෙනවා වත්කම් වැඩිවීම වත්කම් අඩුවීම මොකද්ද වත්කම් වැඩි වෙන වත්කම තලින්දු චලිදු මොකද්ද වැඩි වෙන වත්කම මෝටර රථ අඩු වෙන වත්කම මුදල් මට කියන්න ඩබල් එන්ට්‍රි එක
මෝටර් රථ ගිණුම් හර මුදල් ගිණුම බැරි. මෝටර් රථ ගිණුම හර මුදල් ගිණුම බැර. දෙවැනි එක මට කියන්න සඳුනි ණය හිමියෙකුට මුදල් ගෙවීම. කියන්නේ වත්කම් අඩු වෙනවා වගකීමුත් අඩු වෙනවා. මොකද්ද වක්කීම අඩු වෙන වක්කීම අඩු වීම. මොකද්ද අඩු වෙන වක්කීම සඳරේ? ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා සර්. right. මොකද්ද අඩු වෙන වත්කම? මුදල් වත්කම අඩු වෙනවා. අර ඔහොම කියන්නේ ඉස්සරහන මුදල් ගිණුම බැර වෙනවා. හරස ඉස්සලා හරසරහන කියන මට ණය හිමි ගිණුම හර වෙනවා. ණය හිමියෝ ණය හිමි හර ගිණුම වෙනවා. හරි ගිණුම හර මුදල් ගිණුම බැර වෙනවා. මුදල් ගිණුම very good. මුදල් ගිණුම බැර. දිල්ෂිකා නෙවෙයි මට දිල්ෂිකා ඉන්න සඳලි අපි උත්තරයක් කියමුද? සර් ගනුදෙනු දෙන්න බලන්න try කරලා බලන්න. right good. challenge එකක් ගත්තේ ළමයා. very good. මුදල් ගැනීම try කරමු සඳලි. සර් දිත්ත සටහන කියන්නද? මොකක්ද මට තේරුන්නේ නැහැ අපා කියන්නද කියලා ඇහුවේ. ඔව් කියන්නේ දිත්ත රූපය ඉස්සරහන කියන මම බලන් ඉන්නවා කියන එක තමයි. ඔව් කියන්නේ. සර් ගැණිලි වල මේ දිත්ත රූපයට එන්නේ මොකද්ද කියන වත්කමක්ද වගකීමක්ද ඒ කියන්නේ මොකද්ද කියන්නේ දන්නේ නැහැ. දිත්ත සටහන කියන්න පුළුවන්. කියන්න බෑ. ගැණිලි ගිණුම හර මුදල් බැර. ගැණිලි මුදල් කියන වත්කම අඩු වෙනවා කියන දන්නවා ගැණිලි කියන්නේ. ඔව් මුදල් ගිණුම වෙනවා ඉස්සරහන හරි. ගෙස් කරලා කියන්නේ දිත්ත රූපේ ගෙස් කරලා වත්කමක් අඩු වෙනවා කියන්න. right වත්කමක් වල ඒකත් හරි. වත්කමක් අඩු වෙනවා. වත්කමක් අඩු වීම නිසා මුදල් ගිණුම බැරෙනවා. ඇයි ගැණිලි ගිණුම හර වෙන්නේ දුෂාන්? ඇයි දුෂාන් ගැණිලි ගිණුම හර වෙන්නේ? වියදම් වැඩි වෙන නිසා. අන්න බලන්න ඔය මම මෙච්චර කාලෙ කිව්වා ගැණිලි කියන්නේ වියදමක් නෙවෙයි ලාභය හොයද්දි ගන්න නැහැ කියලා මම කියනවා තාම හැදිලා නැහැ. ඇයි දිල්ෂිකා මං ගැණිලි ගිණුම හර කරේ? හිමිකම් අඩු වෙන නිසා. ඔව් හිමිකම අඩු වෙනවා. ගැණිලි කියන්නේ අයිතිකාරය තමාගේ හිමිකම් අඩු වීම. තමාගේ ප්‍රාග්ධනය ආපස්සට ගත්ත හා සමානයි. ගැණිලි කියන්නේ හිමිකමක් අඩු වෙනවා. මොකද ගැණිලි කියන්නේ අයිතිකාරය ව්‍යාපාරයේ සල්ලි වේවා මුදල් වේවා තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනට ගන්න එකක්. ඒ කියන්නේ හරියට එයා දාව ප්‍රාග්ධනය ආපස්සට ගත්ත හා සමානයි. 4 මට කියන්න ඉස්සර try කරමුද? බලමු
භාණ්ඩ ගැනිලි. හිමිකම අඩුවීම හරි. good. වත්කම වැඩිවීම නෑ වත්කම වැඩිවීම නෑ. ගැනලි කම හිමිකම අඩුවීම හරි කිසර. මට කියන්න එෂාන් කියන එෂාන් වත්කම අඩුවීම නෑ වැරදි. මට කියන්න නඩිනි වියදම් අඩු ඔව් වියදම් අඩුවීම බොහොම හරි. වියදම් අඩුවීම very good. නඩිනි ඔය ටිකක් ඉස්සරහට ගැනලි ගිණුම හර දැනුම් ගිණුම ඔව් ගැනලි ගිණුම හර ගැනුම් ගිණුම බැල. ඇයි හේතුව? මේ අරන් යන්නේ භාණ්ඩ අරන් යන්නේ භාණ්ඩ. මේ අරන් යන්නේ භාණ්ඩ. තමයි දැන් මම ප්‍රශ්නයක් අහනවා. හරිද? දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඔයගොල්ලෝ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දක්ෂයා. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන කෙනාට ලබන මාසේ ක්ලාස් ෆීස් ගන්න එපා කියලා මම කියනවා මේ ජීවන්සගෙන්. හැබැයි ජීවන්ස ගතොත් කරන්න දෙයක් නැහැ හොඳේ. හරි. අපි ඉලෝක් කරේ අන්තිවිස් ගන්න. හරි. ගැනිලි දැන් භාණ්ඩ ගැනිලි ගිණුම හර ගැනුම් ගිණුම බැරනේ ඉස්සරහට. අය මට කියන්නේ භාණ්ඩ ගැනිලි සහ භාණ්ඩ ගැනිලි සහ දල ලාභය අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා අඩු වෙනවා. කවුද කිව්වේ? කවුද කිව්වේ? කවුද කිව්වේ? මම සර් කිසර රයිට්. දැන් කිසර කියනවා ලාභේ අඩු වෙනවා කියලා. හැමෝගේ උත්තරය එකද? නන්දිනී, දිල්ෂිකා, ඉෂාන් ඔව් සර් නන්දිනී කියනවා අඩු වෙනවා කියලා. ඊට පස්සේ දිල්ෂිකා වත් කියන්නේ ඒකමද? සලින්දු උදයන් සඳුනි ඔව් සර් මට කියන්න එක තමයි. සඳලි දෙයන්ත චතුර දුෂාන් බලමු ළමයි මම බෝඩ් එක ගන්නද? මම බෝඩ් එක ගන්නද? හා සර් right දැන් ඔයාලා ඔක්කොම කියන අඩු වෙනවා කියලා ඔය අනිත් පැත්තම ලබන මාස කාඩ් එක දෙපාරක් ගන්න හොඳේ. ඒ පාරක් ගන්න දේ එක පාරක් ගන්න ලෝක අමාරුයි වෙන්ද? ඉතින් තත්ත්වය අනුව ජීවත් වෙන අමාරු මේ කාලේ ජීවත් වෙන අමාරුයි නේද? එහෙමයක් නැද්ද? ලයින් මේ කාලේ බඩු මිල හැමදේම බඩු ගණන් මිල ගණන් බඩු ගණන් ගිහිල්ලා මාකට් එකේ බඩු හිඟයි මේ කාලේ ජීවත් වෙන අමාරුයි නේද?
එහෙම නැද්ද? ඔව් සර්. මෙතනින් ජොබ්ස් කරන කෙනෙක් ඉන්නවද? සඳනි ජොබ් එකක් කරනවා. සඳනි ජොබ් එකක් කරනවද? මදිනා ජොබ් එකක් කරනවද? ඔන්ලයින් ජොබ් එකක් කරනවා සර්. right, very good. Drop shipping ඒවා, direct selling ඒවා. Good. මම කියන්නේ. හරි පොඩ්ඩක් නේ. හරි ඊට පස්සේ කිසි ජොබ් එකක් කරන්නේ නැහැ නේ. නෑ ශාන කියනවා අපි අම්ම කරොත් අපි කනවා කියලා. ඔව් බොහොම හොඳයි. හරි. හැබැයි ශාන දැන් ඔය අපි හම්බ කරොත් අපි කනවා කියන කතාව දැන් අර 69 ලක්ෂයට අයිති අය කියන කතාවක් කියලා තමයි මතය යන්නේ. හොඳ. මම කියනවා ඒ පැත්තෙන් නොවෙන්න පුළුවන් වෙන්න පුළුවන්. අපි හම්බ කරොත් අපි කනවා කියන කතාව ඒ පැත්තට බර කතාවක් ගන්න තමයි ඔය සෝෂල් මීඩියා වල යන්නේ. හරි. හරි. ජොබ් කරන අය අපි ජොබ් කරන අයට නම් ඒ මොකද තමන් හම්බ කරලානේ කන්නේ ඒගොල්ලෝ. හම්බ කරනවා එතකොට. හම්බ කළා තමන් හම්බ කළා දෙයක් කරද්දී ඒකට සාමාන්‍ය හොඳ දැනෙන ළමයි ඒක. මාත් ගෙන ගන්න කාලේ මට තේරුන්නේ නැහැ ඒක. නමුත් මට දැන් දැනෙනවා. මගේ සැලරි එකෙන් මම මැනේජ් කරලා මගේ ඉදට වියදම් මගේ බාලගේ වියදම් ඒවත් එක්ක මැනේජ් කරගන්න තියෙන අමාරුව මට දැන් තේරෙනවා. නමුත් මම ඔයාලගේ කාලේ මට තේරුන්නේ නැහැ. ජොබ් එකක් කරද්දී තව මැරි කරාට පස්සේදී තව තේරෙන්න ගනි. මේ වගේ කාලයක් හදද්දී වාහනයක් ගනිද්දී තව තේරෙයි ඒක. විශේෂයෙන් මේ වගේ කාලයක ඒක දැනෙන්න වැඩි. හරි. දෙයන්ට කියන හොඳටම අමාරුයි කතා කරද්ද. හරි. right, yes. ඒක හරි ශාන් ඒක හරි. අම්මත් එක්ක පොළට ගියාම බඩු මිල දැක්කම තේරෙනවා කියලා කියනවා. හරි. මම පාඩම දෙමු. නමුත් ප්‍රශ්න තියෙන්නේ අර ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නේ දවසවල තියෙන foreign reserves. ඉතින් මේකට උත්තරයක් හොයන්න නැතුව මුකුත් කරන්න බෑ. right? දැන් මේකට උත්තරයක් හොයන්න මුකුත් කරන්න බෑ. මේකට උත්තරයක් හොයන පාඩම් පේන්නෙත් නෑ. මේකට මේ කට්ටිය China and India මේ රටවල් දෙකට සෑහෙන try කරන යන්න. නමුත් best option is IMF. ආණ්ඩුව මේ option එක කැමති නෑ. මේ option එක දේශපාලන වශයෙන් ජනප්‍රිය option එකක් නෙවෙයි නිසා. right මොකද කවදාවත් foreign reserves කියන එක short term කෙටි කාලය තුල වැඩි කරගන්න බෑ. loan එකක් එහෙම නැත්නම් grant එකක් ගන්න නැතුව. right short term foreign reserves වැඩි කරන්න නම් එක්ක export වැඩි කරන්න වෙනවා. එක්ක foreign remittance. හරි foreign remittance වැඩි කරන්න වෙනවා. foreign remittance කියන්නේ පිටරට අපේ දේශ ශ්‍රමිකයෝ වෙන සල්ලි foreign remittance වැඩි කරන්න වෙනවා. එහෙම නැත්නම් tourism. හරි tourism ඔය කිසරේම උනන්දුයි ඒ සම්බන්ධයෙන් කිසරලේ පැත්ත සෑහෙන ප්‍රසිද්ධයි tourism වලට සහ තව ට්‍රින්කෝ සඳලිවා ට්‍රින්කෝ නේද? ට්‍රින්කෝ පැත්තත් ඔව් සර්. ඔව් ට්‍රින්කෝ පැත්තත් සෑහෙන tourism වලට හොඳ පැත්තක්. අර එක්කෝ export නැත්නම් tourism නැත්නම් foreign remittance. right ඉතින් මේ කිසි දෙයක් කෙටි කාලිනව කරන්න පුළුවන් දේවල් නෙමෙයි mid and long term වෙනවා. right ලංකාවේ export වගේ 2.5 times දෙකමාර ගුණයක් තියෙනවා import. ඉතින් පස්සේ ලංකාවේ export සෑහෙන ප්‍රමාණයක් base වෙලා තියෙනවා import raw materials මත. ලංකාව සෑහෙන struggle කරන කාලයක් මේක.
එකයි සල්ලි පොලියට ගන්නට වඩා හොඳයි විධිමත් ආයතනයකින් ණයක් ගන්න එක. හරි. යවන කතන්දරේ. නමුත් අපේ රට හැමදාම බ්ලැක් මාකට් එක තමයි බල. දැන් මේ සල්ලි දැන් IMF එකකින් අරින්න අනිත් තැන් වලින් දැන් ණය ගන්නත් තමයි ලංකාවේ ISD කියන්නේ International Sovereign Bonds Sri Lankan Development Bonds කියන්නේ ඒවත් දැන් ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් මාකට් එකේ සෙල් කරන්න බෑ අපේ රේටින්ග්ස් සෑහෙන පල්ලෙහාට ගහලා තියෙන්නේ. දැන් අපි බංකොලොත් වෙන ඔන්න මෙන්න රටක් Fitch ratings අනුව. හරිද? ඉතින් ඉස්සරහට කෑම්බීම හිඟ වුණොත්, කිරිපිටි හිඟ වුණොත්, බෙහෙත් හිඟ වුණොත්, සිමෙන්ති හිඟ වුණොත් no option බලන් ඉන්න ආරෙන්න IMF එක තමයි best option but අපේ ගවර්න්මන්ට් එක කැමති නැහැ IMF එකට යන්න. හරි. ඒක කොහොමද කියලා ආලමට එමු අපි. අන්න විකුණුම් ආදායම. අපි තුන් දාන්නේ ප්‍රශ්න අර කලින් අර බෑග් එක්සැම්පල් එක. බෑග් 7ක් විකුණන 1500 ගානේ. දහය 500. right? නඩු කළා විකුණුම් පිරිවැය. අනද විකුණුම් පිරිවැය ගණනය කරන්න යන්නේ. විකුණුම් පිරිවැය ගණනය කරන්න යන්නේ. right? ඔන්න ජනු බෑග් 10යි කටුකල් 1000 ගන්න. කල් 10000යි මොන අඩු කළ අවසාන තොගය බෑග් 3යි කල් 1000යි කල් 3000යි විකුණුම් පිරිවැය 7000යි එයා 3500යි දරලාභය. දැන් මෙතන ගැනලි තිබ්බද? මෙතන ගැනලි තියනවද? නෑ. නෑ. මම ගැනලි නේද 3500. right? ගැනලි තිබ්බනම් අපි ගැනුම් වලින් අපි ගැනලි සම්බන්ධයෙන් කොහොමද භාණ්ඩ ගන්නවද? භාණ්ඩ ගැනලි සම්බන්ධයෙන් කොහොමද ඉස්සරහන ගැනලි ගිණුම අර කියලා මේ කොහොමද බැල කරේ? ගැනුම් ගිණුම. very good. ගැනුම් ගිණුම බැල. right? ඔන්න දැන් මේ දෙන්නේ මේ ගැනලි නැතුව ගැනලි නොමැති තත්ත්වයක නොමැති තත්ත්වයක් තුල right? දැන් ඔක වල ලියාගත්තනේ. දැන් ඔක වල ගාව තියෙනවා. හරිද? දැන් ආපහු හදිව වල එක පෙන්නන්න ඕන නිසා. right? දැන් මම මේක මකලා ගැනලි පවතින තත්ත්වයක් තුළ අපි තුන් ගැනලි බෑග් 3ක් 7යි විකුණලා තියෙන්නේ. 7යි විකුණන්නේ. තව 3ක් ඉතුරුනේ. 3 එකක් මම එකක් නෙවෙයි ඔය එකක් අරන් ගියා ගෙදර. වයිෆ්ට ඔබිස්සන හෑන්ඩ් බෑග් එකක් ඕනේ කිව්වා වයිෆ් ඇවිල්ලා අරන් ගියා. වයිෆ් නේ ගත්ත කවුන්ද දාගෙන කටවහන් ඉන්නේ. right? මොන දැනුම් ගිනුම බැරේ කියන්නේ ගැනුම් වලින් අඩු වෙනවා කියන එක. හොඳයි. ඒ ගැනුම් වල තියෙන හරශේෂයක් සාමාන්‍යයෙන්.
ගැනුම් කියන්නේ වියදම තියෙන හර ශේෂය. ගැනුම් ගිනුම් බැරි කියන්නේ ගැනුම් වලින් අඩු වෙනවා කියන්නේ. මම කියන්නේ 1යි 1000යි. නමදා හරි නමදා පෙන්වන්නේ නැහැ මම තිබ්බා අඩු කළා අවසන්තු දැන් අවසන්තෝගේ කීයේ එකක් ගෙදර ලං ගියා දෙකයි එනන් තියෙන්නේ right අවසන්තෝගේ කීයේ අලමයි 2000යි නේද දැන් හතක් ඔව්. තුන එකක් කැනලි දැන් මොකද වෙන්නේ වෙනසක් වුණාද ගන්න විකුණුම් ආදායයෙන්ම තියෙනවා විකුණුම් පිරිවැය අලවයි ගැනිල්ල කියන්නේ අවස්ථාවේ අඩු වෙන්න බලපානද? මොකද දැන් කොහොමරි ගැනලි කරා නම් බාණ්ඩ නෑනේ බාණ්ඩ අවසන්තෝගේ එක අඩු වෙනවනේ දැන් ඔගෙන් අඩු වෙනවනේ ගැනලි කරාම අලවයි දැන් මොකෝ වුනේ බල වෙනසක් වුණාද නෑ අලවයි නේ සර්. විකුණුම් පිරිවෙන්නේ ගානම තමයි. විකුණුම් පිරිවැය වෙන්නේ ගාන තමයි නල්ලාවේ right ළමයි හැබැයි දැන් මේ ගැනලි ගැලපුවේ නැත්තම් මොකෝ වෙන්නේ දැන් ගැනලි ගැලපුවේ නෑ හැබැයි ගැනලි කරා ඇත්තටම ගැනලි කරා ගැනලි කරාට ගැනලි ගැලපුවේ නෑ ගැනලි කරා ගැනලි ගැලපුවේ නෑ දැන් මොකෝ වෙන්නේ හිතන්න ගැනලි නෑ කියලා මම ගැනලි කරා නමුත් ගැනලි ගැලපුවේ නෑ එහෙනම් මොකෝ වෙන්නේ මේක කීයක් එනවයි අලවයි දැන් ගැනලි කරා නමුත් ගැනලි ගැලපුවේ නෑ එහෙනම් මෙතන කීයක් එනවයි 8ක් මේ කීයක් එනවයි
8,000ක්. එහෙනම් දල ලාභය කීයක් කරනවද? ගැනලි ඒතකොට දැන් මට කියන්න දැන් බලන්න ගැනලි ගැලපුව නිසා කලින් අපිට කලින් ලාභෙම කලින් කියන්නේ නිවැරදි දල ලාභෙම ගත්තා අපි. ගැනලි නොගැලපුවොත් මොකෝ වෙන්නේ? ලාභ මොකෝ වෙන්නේ? ආලමයි ගැනලි නොගැලපුවොත් ලාභ මොකෝ වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා. තේරුණාද? ඒතර ඔයාලකෝ ගැනීම නිසා ලාභ අඩු වෙනවා කියලා. ඒක තමයි හරිද? ඒක තමයි හරිද? ඒක තමයි වැරදි. ඇත්තටම ගැනීම නොගැලපුවොත් තමයි ලාභ අඩු වෙන්නේ. ඇයි නිවැරදි විකුණුම් පිරිවැය ගණනය කරන්න හම්බෙන්නේ නැහැ. ගැනලි නොගැලපුවොත්. ගැනලි නොගැලපුවොත් තමයි ලාභය අඩු වෙන්නේ. ගැනලි ගැලපුවොත් තමයි නිවැරදි ලාභය හම්බෙන්නේ. තේරුණාද? මොකද ගැනලි ගැලපුවොත් තමයි නිවැරදි විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන්. ගැනලි ගැලපුවොත් තමයි නිවැරදි විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන්. ගැනලි නොගැලපුවොත් විකුණුම් පිරිවැය වැඩි වෙලා පෙන්නනවා. right? විකුණුම් පිරිවැය දල ලාභය. ළමයි මට කියන්න මේ දෙක අතර තියෙන මොන වගේ සම්බන්ධයක්ද? විකුණුම් පිරිවැය වැඩි වුණොත් දල ලාභය අඩු වෙනවා. අඩු වෙනවා. විකුණුම් පිරිවැය අඩු වුණොත් දල ලාභය වැඩි වෙනවා. වැඩි වෙනවා. නම් මේ දෙක අතර තියෙන මොන සම්බන්ධද? අනුලෝමද ප්‍රතිලෝමද? ප්‍රතිලෝම. ප්‍රතිලෝම සම්බන්ධය. inverse relationship ප්‍රතිලෝම සම්බන්ධය. දැන් තමයි ගැනලි නොගැලපුවොත් විකුණුම් පිරිවැය වැඩි වෙනවා. විකුණුම් පිරිවැය වැඩි වෙච්ච හැටිම ලාභය දල ලාභය අඩු වෙනවා. ඉතින් ගැනලි ලාභය අඩු කරන්නේ නැහැ. ගැනලි නිවැරදි ලාභය ගන්න උදව් කරනවා. තේරුණාද? ගැනලි ගලපු මේ මෙතෙන්දී ගැනලි ගලපුවොත් විතරයි නිවැරදි දල ලාභයට යන්නේ. ගැනලි නොගලපුවොත් දල ලාභය අඩු වෙනවා. ඒ ගැනලි නිසා දල ලාභය අඩු වෙනවා කියන කතන්දරේ බොරුවක්. වැරදි. ගැනලි නොගලපුවොත් තමයි දල ලාභය අඩු වෙන්නේ. තමයි ඉතර ඕනේ නැහැ. බාණ්ඩ ගැනලි ගලපන්නේ ගැනලි ගිනුම හර ගැනුම් ගිනුම බැර. ගැනුම් කියන්නේ වියදම අඩු වෙනවා. වියදම් අඩු වෙද්දී දල ලාභය වියදම් අඩු වෙද්දී ලාභය මොකක් වෙනවද? වියදම් අඩු වෙද්දී ලාභය මොකක් වෙනවද? විකුණුම් පිරිවැය ගැන වියදම වැඩි වෙනවා. ඔව් ළමයි. විකුණුම් පිරිවැය කියන්නේ වියදම. ගැනුම් බැරේ කියන්නේ වියදම අඩු වෙනවා. ගැනුම් බැර කියන්නේ වියදම අඩු වෙනවා. වියදම අඩු වෙද්දී ලාභය වැඩි වෙනවා. එහෙනම් ගැනීම නිසා ලාභය අඩු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගැනීම නොගැලපුවොත් තමයි ලාභය අඩු වෙන්නේ. හොඳම උදාහරණය දිත්ත සරහණයම කියන්නේ මොකද්ද? ගැනුම් ගිනුම හරයි ගැනලි ගිනුම හරයි ගැනුම් ගිනුම බැර. ගැනුම් කියන්නේ වියදම ගැනුම් බැර වෙනවා කියන්නේ ගැනුම් අඩු වෙනවා. වියදම අඩු වෙනවා කියන්නේ ලාභය වැඩි වෙනවා. ගැනලි ඇත්තටම ලාභය අඩු කරන්නේ නැහැ. right? ලාභය අඩු කරන්නේ නැහැ. ලාභය වැඩි කරන්න හේතු වෙනවා. හැබැයි ඉතින් ගැනලි කළ ලාභය වැඩි කරනවා කියන්නේ
පැවැත්මක් නැහැ. ව්‍යාපාරවලට ගමනක් නැහැ. මං ඉතින් පැහැදිලිද? මම බොහොම ඔව් සර්. සියුම් කරුණු ළමයි. හොඳ. මං ඉතින් පැහැදිලිද? මං කියන්නේ පැහැදිලිද? yes. අම්බෝඩේ වකන්නද? දැන් බලන්න හා මේ සර්. ඔය මේක ලියාගනිද්දි මේ 1000 මේ ගැළලි 1000 ඉග්නෝර් කරොත් නොසලකා හරියට තමයි මේ උත්තරේට යන්නේ. මේ 1000 සැලකිල්ලට ගත්තොත් මේ 1000 සැලකිල්ලට ගත්තොත් එහෙනම් 7000 තමයි ඉතුරු 7000 තමයි අඩු වෙන්නේ. එහෙනම් 3500ක් වෙනවා ලාභය. right ගැළලි ඇත්තටම ලාභය අඩු කරන්නයි ලාභය වැඩි කරන්නේ. right වැඩි කරනවා කියන වචනේ තරම් සුදුසු නෑ. මේ වැඩි ලාභය හොයන්න දව කරනවා ගැළලි. right ගැළලි නොගැලපුවොත් තමයි ලාභය අඩු වෙන්නේ. ඒකට හේතුව විකුණුම් පිරිවැය ගැළලි නොගැලපුවොත් විකුණුම් පිරිවැය වැඩි වෙනවා. විකුණුම් පිරිවැය වැඩි වෙනවා කියන්නේ ලාභය අඩු වෙනවා. ලියාගන්න. right අම්බෝඩේ වකන්නද? අම්බෝඩේ වකන්නද? අම්බෝඩේ වකන්නද? හා සර්. right හරි. තව ප්‍රශ්නයක් අහනවා. බලමු කවුද චැලෙන්ජ් එක ගන්න කියලා. රුපියල් 15000ක් වටිනා භාණ්ඩ හරි අයිති කරුන්ගේ පෞද්ගලික භාණ්ඩ තොගයක්
ව්‍යාපාරය විකිණීම සඳහා ව්‍යාපාරයට ලබා දීම. පසින්දු මට කියන්නේ දිස්සරාණ මොකද්ද? පසින්දු මොකක්ද දිස්සරාණ? පසින්දු මා එනවාද? පසින්දු කතා කරන්න. පසින්දු කතා කරන්නේ නැහැ. हंसिका हंसिका मामा है ना उधर? हंसिका मामा है ना उधर? हंसिका मामा है ना उधर? राइट नंदिनी वाले क्या उत्तर नंदिनी අතිරේක ප්‍රාග්ධනය කියලා ගිණුමක්ද වැඩි වෙන්නේ සර්? මට කවන්නේ මට උත්තරේ මට ඔයගේ ආන්සර් කියන්න. මොනේ අතිරේක ප්‍රාග්ධනය දැම්මත් ව්‍යාපාරය ආරම්භ කරද්දී සල්ලි ප්‍රාග්ධනය දැම්මත් ඒ හැම එකම යන්නේ ප්‍රාග්ධන ගිණුමට. ආන්සර් කිය ප්‍රාග්ධනය ගිණුම හර 15000යි සෝරි බැර 15000යි. හරවෙන් කොහොමද? චතුර පාඩමෙන් හරවෙන්නේ චතුර සඳුනි මේ කොහොමද හරවෙන්නේ? මේක බොහොම සරල අවස්ථාවක්. මේක කියා ගන්න බෑ කියන එක ලැජ්ජ වෙනවා දෙනවා. අපි තොගිනුමට කොහොමද? තොග ගිණුමට කියලා කියනවා. තොග ගිණුමට. ඒක වැරදි. තමයි නැවත විකුණන්න ගන්න භාණ්ඩ ව්‍යාපාරය අපි දැම්මේ කොහොමද?
නැවත විකුණන්න ගන්න භාණ්ඩ අපි දැම්මේ කොහටද? ගැනුම් ගිණුමට. ඔව් ගැනුම් ගිණුමට එනවයි. ගැනුම් ගිණුම අහලා 15000 ප්‍රාර්ථනා නම්බර 15000. මොකක්ද දිත්ත රූපය? මිල්ෂිකා වියදම් වැඩි වෙනවා හිමිකම් වැඩි වෙනවා. ඔව් වියදම් වැඩි වීම. හිමිකම් වැඩි වීම. ලියගන්න. තමයි මේ ඕන අතකට කරකැ මොන අතකට කරකැවුවත් තියරිය හොඳයි නම් අපේ තියරි නොලෙජ් එක හොඳ නම් මේ ඕන ගාණක් හදාගන්න පුළුවන් නේ. හොඳ තියරි නොලෙජ් එකක් හදාගන්න. මේ හදාගන්න තියරි නොලෙජ් එක නිරන්තරයෙන් ප්‍රැක්ටිස් කරන්න. නිරන්තරයෙන් ප්‍රැක්ටිස් කරලා එකම ක්‍රමය තියෙන්නේ පුළුවන් තරම් පාස් සේවස් කරන්න. එක ගාණ 10-12 සැරේ කරන්න. වෙන ක්‍රමයක් නැති විභාගයට. එකම ගාණ 10-12 සැරේ කරපිනට එයා කැමති පුළුවන් තරම් ගණන් ප්‍රැක්ටිස් කරපු කෙනෙක් හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන පේපර් එක අමාරු වෙන්නේ කියලා. මේ මට්ටමට ඔයාලා යනවා. යන්න. ගණන් ගුරු මාර ප්‍රාර්ථනා කරන බෑ. මම බෝඩ් එක වකන්නද? මම බෝඩ් එක වකන්නද? ආන්සර් alright. දවසේ අවසාන ගාන හරිද? දවසේ අවසාන ගාන. ලියා ගන්න. මම ලියා ගන්න. රුපියල් 15000ක් වටිනා භාණ්ඩ. රුපියල් 15000ක් වටිනා භාණ්ඩ. රුපියල් 15000ක් වටිනා භාණ්ඩ 120ක වෙළඳ වට්ටමකට යටත්ව 120ක වෙළඳ වට්ටමකට යටත්ව 120ක වෙළඳ වට්ටමකට යටත්ව 120ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට මිලදී ගන්නා ලදී. ණයට මිලදී ගන්නා ලදී. ණයට මිලදී ගන්නා ලදී. full stop full stop. පසුව මුදල් ගෙවීමේදී 110ක මුදල් වට්ටමක් හිමි විය. 110ක මුදල් වට්ටමක් හිමි විය. මෙම ගනුදෙනුවට අදාළ පුස්තක ලියන්න. මෙම ගනුදෙනුවට අදාළ
ගැනුම් ගිණුමේ සටහන් කළ යුතු වටිනාකම. මෙම ගනුදෙනුවට අදාළව ගැනුම් ගිණුමේ සටහන් කළ යුතු වටිනාකම. මෙම ගනුදෙනුවට අදාළව ගැනුම් ගිණුමේ සටහන් කළ යුතු වටිනාකම ග්‍රහණය කරන්න. මෙම ගනුදෙනුවට අදාළව ගැනුම් ගිණුමේ සටහන් කළ යුතු වටිනාකම ග්‍රහණය කරන්න. 8:48 වෙලාව. මම විනාඩි 2ක් දෙන්නම් ඔයාලට. මෙතින් ගන්න. කවුද පසින්දු මේ තියෙන මම ලිව්වා පහව. ගැනුම් ගිණුමේ සටහන් කළ යුතු වටිනාකම. ලද වට්ටම හෝ දුන් වට්ටම. right. එතකොට ඔන්න ඔක තමයි ගාන. ගණන් ගිණුමේ සටහන් කළ යුතු වටිනාකම ලද වට්ටම හෝ දුන් වට්ටමේ වටිනාකම. ලද වට්ටම දුන් වට්ටම දෙක කියලා නෑ අපට. අපි දැනගන්න ඕනේ මොකක්ද කියලා. right. බලන්න. අපි දැන් වෙළඳ වට්ටා. ගිණුම් තබනු නොලැබේ. වෙළඳ වට්ටම් සඳහා ගිණුම් තබනු නොලැබේ. right. බාණ්ඩල 15000යි වටිනාකම ගහලා තිබුණේ. වෙළඳ වට්ටම 20යි. ඒ කියන්නේ බාණ්ඩ මිලදී ගන්න වෙළඳ වට්ටම කියන්නේ බාණ්ඩ මිලදී ගැනීමේදී භාණ්ඩේ ලකුණු කළ මිලෙන් අඩු කරපු වටිනාකම. භාණ්ඩේ මිලදී ගැනීමේදී භාණ්ඩයේ ලකුණු කළ මිලෙන් අඩු කර වටිනාකම. right. එතකොට භාණ්ඩේ 15000ක් මිල ගහලා තියෙනවා. 20ක් අඩුවෙන් තමයි අපට දෙන්නේ. ඒ කියන්නේ මිලදීගත් වටිනාකම. හරි. නැත්තම් මිලදීගත් අගය. මිලදීගත් අගය නැත්තම් පිරිවැය. කීයද? 15000න් අඩු වෙන්න ඕන
15000න් 120ක්. right 15000න් 120ක්. එතකොට 15000න් 120ක් කියන්නේ 3000යි. එහෙනම් භාණ්ඩවල පිරිවැය 12000. එහෙනම් භාණ්ඩවල පිරිවැය 12000ට තමයි අපි ගැනුම් ගිණුමට යන්නේ. ගැනුම් ගිණුම හර 12000යි. ගන්න ණයට ණය හිමි ගිණුම. ඇයි සල්ලි ගෙවන්නේ පස්සේ? ඒ කියන්නේ ණයට ගන්න. ණය ගෙවීම බල 12000. right මේ ණය හිමියට සල්ලි ගෙවද්දී මේ ණය හිමියට මුදල් ගෙවද්දී 10%ක වට්ටමක් හම්බ වෙනවා. ණය හිමියන්ට සල්ලි ගෙවද්දී හම්බ වෙන වට්ටම දුන්නු වට්ටමක්ද ලද වට්ටමක්ද? ලදවට. ඔව් බොහොම හොඳයි ලද වට්ටමක්. ණය හිමියන්ට සල්ලි ගෙවද්දී ලද වට්ටමක් කියන්නේ මේ 12000න් 10000ක් අඩු වෙනවා. right ලද වට්ටම. ලද වට්ටම 12000න් 110යි. 1200යි. right එහෙනම් ණය හිමියන්ට සල්ලි ගන්න කීයද? ණය හිමියන්ට කීයක් ගෙවනවද? 10800. ඔව් 10800යි. ණය හිමි ගිණුම හර 10800යි. right ණය හිමියන්ට කීයක් ගෙවනවද? 10800යි 800ක් ගෙවනවා. හරිද? ඔක්කොම ණය හිමියෝ ඉන්නවා කීයක්ද? 12000ක් ඉන්නවා. ණය හිමියෝ 12000 අඩු වෙනවා. මොකද ගෙවන්නේ 10800යි. මුදල් වලින් කීයක් ගෙවනවද? 10800. 800යි. ණය හිමියෝ 12000ම අඩු වුණාට 12000ම හර වුණාට මුදලින් ගෙවන්නේ 10800යි. ඉතින් 1200 ලද වට්ටම. එදදාස් 200යි. right ණය හිමියෝ හර වෙන්නේ වගකීමක් අඩු වෙන නිසා. අඩුවීම. මුදල් බැර වෙන්නේ වත්කමක් අඩුවීම. ලද වට්ටම් බැර වෙන්නේ ආදායම් වැඩි වීම නිසා. ආදායමක් වැඩි වීම. very good. බලන්න ණය හිමියන්ට ගෙවන්නේ 10800යි. නමුත් 12 සම්පූර්ණ ණය හිමියෝ අඩු වෙනවා. 12000. හේතුව 1200ක් ලද වට්ටමක් ලැබුණ නිසා. පුරාකාරයෙන් අපි අද පාඩම අමාර කරන අපි ආපහු හම්බ වෙනවා බ්‍රහස්පතින්දා 60 මේ අනිද්දා 60 මේ අනිද්දා රාත්‍රී 7ට උපයෝගී පොත් කියන පාඩමත් අලුත් පාඩමත් එක්කලා right උපයෝගී පොත් කියන අලුත් පාඩමත් එක්කලා අපි හම්බ වෙනවා බ්‍රහස්පතින්දා. මම හිතනවා මේක ඔයාලට පැහැදිලි ඇති කියලා. ගණන් පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. වෙලාව නාස්ති කරන්න එපා. තමන්ගේ වෙලාව කොහොම effectively භාවිතා කරන්න වෙලාව ඵලදායීව භාවිතා කරන්න. බෝඩ් එක ආපහු පේන්න ඕනද?
මං තව ගැම්මෙන් උස්සන්න ඕනද? ඔව් Right. සර්. right thank you වෙනම් ඔයාලගේ සහයෝගයට පැය දෙකකට ආසන්න කාලයක් මන්ත් එක රැඳිලා හිටියා. බොහොම ස්තුතියි ඔයාලගේ සහයෝගයට. පුළුවන් තරම් ගණන් ප්‍රැක්ටිස් කරන්න, කාලය නාස්ති කරන්න එපා, පරිස්සමෙන් ඉන්න. අපි ලාස්ට් පෙන්ද හවස 4 හම්බෙමු. තියරි ආඩාන්ත් එක්කලා එදාවට ක්ලාස් එක කරන්න බැරුණා. ඒ වෙනකොට අපි ක්ලාස් එක පන්දි ගන්නවා. අපිට සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි ඔයාලගේ සහයෝගයට. good night. මේක ලියා ගන්න. ලියාගෙන log out වෙන්න. thank you very much.